වස්සාන ධර්ම දේශනා මිනිස්සු අතරේ මේ වෙනසට මේ විවිධත්වයට හේතුව පැහැදිලිවම පෙර කරන ලද කුසල අකුසල කර්ම හේවත් පින් පව් මේක තමයි බලපාලා තියෙන්නේ. එහෙනම් පින්නතුනි ඒක තේරුම් ගන්න ඕන. එහෙනම් අපට පින් ඕනද? ඕන. පින් අවශ්‍යයි. ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. ගිහියෙක් වුණොත් පින් ඕන. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. පැවිද්දෙක් වුණත් පින් ඕන. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. දෙවියෙක් වුණත් පින් ඕන. පින් නැත්තම් එතන සැප නැහැ. සුකෝ පුඤ්ඤස්ස උච්චය. පින් වැඩි වෙන එක තමයි සැප වැඩි වෙනවා කියන්නේ. යමෙක් සැප විඳීද ඔහු පෙර පින් කළා තියෙනවා. ඒ නිසා පින කියන එක අපේ ජීවිතේට අත්‍යවශ්‍ය කාරණයක්. පින් තියෙන නිසා තමයි සැපවත් ජීවිතයක් ගත කරන්නට වාසනාව ලැබිලා තියෙන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ අප්‍රේල් මාස 11 වන දිනට යෙදී ඇති DM අයිරාංගනී මහත්මියගේ උපන් දිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතා උතුම් වූ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එමෙන්ම අප්‍රේල් මාස 18 වන දින උපන් දිනය සමරන DM රොෂානි දීපිකා දිසානායක චූටි නංගීටත් නිදුක් නිරෝගී සුවය ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් බලාපොරොත්තු වන අරමුණු තමයි අප්‍රේල් මාස 11 වෙනි දිනට යෙදී ඇති DM අයිරාංගනී මහත්මියගේ උපන් දිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතා මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරනු ලබනවා. සෙසු අරමුණු කිහිපයක්ම සඳහන් කරනවා. ප්‍රධාන අරමුණ තමයි DM අයිරාංගනී මහත්මියගේ උපන් දිනයට ඇයට දීර්ඝායුෂ පතන එක. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා එතුමියට සුබ උපන් දිනයක් වේවා, නිදුක් නිරෝගී බව ලැබේවා, දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද බක් මාසය, භාග්‍යවන්ත මාසය, අවුරුද්දක් ගෙවිලා නව අවුරුද්දක් උදා වෙලා තියෙන්නේ. පරණ අපේ ජීවිතයේ තිබිච්ච දුර්වලකම්, අඩුපාඩුකම් පියවාගෙන, වැරදි තැන් හදාගෙන නිවැරදි ගමනක් යන්නටයි
අපි උත්සාහ ගත යුතු වන්නේ. අපේ අතින් සිදුවෙච්ච අප්‍රමාණ වැරදි තියෙන්න පුළුවන්. මොකද අපි රහත් වෙලා නැහැ. ප්‍රතඥ අය. ඒ නිසා වැරදි සිද්ධ වීම සාධාරණයි. පුහුදුන්කමට ප්‍රතඥකමට එවැනි වැරදි සිද්ධ වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි අපි ඒ පරණ වැරදි මතක් කර කර හිතින් පසුතැවෙන්න දුක් වෙන්න නෙමෙයි ජීවිතේ ඒ වෙච්ච අඩුපාඩුකම් හදාගෙන මකාගෙන අලුත් අවුරුද්දේ නැවුම් සිතුම් පැතුම් ඇතුව අලුත් දැක්මක් ඇතුව ජීවිතයට මුහුණ දෙන්න ඕන. ඒක තමයි බෞද්ධයෙකුගේ ස්වභාවය වෙන්න ඕන. බෞද්ධ කියන වචනේ තේරුම පින්නතුනේ බුද්ධිමත් කියන එකයි. අවබෝධයෙන් කටයුතු කරනවා කියන එකයි. එහෙනම් අවබෝධයෙන් කටයුතු කරන අය හැටියට අපි උත්සාහ කරන්න ඕන ජීවිතය දකිමින් අපි ඉදිරියට ගමන් කරන්න. පෙර වැරදි නැවත නැවත සිද්ධ කරමින් සුදු රෙද්දක් හොද මඩේ දානවා වගේ ඇති වැඩක් නැහැ. ඒ නිසා පෙර වැරදි දැනත් නැවත ඒ අඩුපාඩුකම් අපේ ජීවිතයේ සිද්ධ වෙනවා නම් අපේ බෞද්ධකමට නිගාවක්. ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඕන මම මේ වසරේ මේ නව සූර්ය උදාවත් එක්ක උදා වෙච්ච වසරේ මං මගේ ජීවිතයට කරගත්තු යම් යම් අනුවන පිරිහීමේ කරුණු මම මගේ ජීවිතයෙන් ඈත් කරගන්නවා. ඒ වගේම මං අනුන්ගේ ජීවිතයට අන් අයට හිංසා පීඩා කළා නම්, වැරදි කළා නම්, බොරු කිව්වා නම්, කේලම් කියලා කෙටෙව්වා නම්, ඔවුන්ගේ හිත රිදවන වචනයක් මගෙන් පාවිච්චි වුණා නම්, මං ඔවුන්ට ඊර්ෂ්‍යා කළා නම්, කළ ගුණ අමතක කළා නම් මම මේ අවුරුද්දේ ඒ වැරදි ටික මගෙන් සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අන්න එහෙම හිතුවොත් පින්නතුනි අපට අලුත් දැක්මක් ඇතුව ඉස්සරහට යන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා බෞද්ධ ජීවිතයකට පදනම හැටියට සැලකෙන ඊටම වැදගත් වන ධර්ම කරුණු කීපයක්, බෞද්ධ පුරුෂාර්ථ ධර්ම කීපයක් ඔබට පැහැදිලි කරලා දෙන්න. පින්වතුනි, ත්‍රිපිටකයේ තුල අන්තර්ගත එහෙම නැත්නම් අභිධර්ම පිටකයේ අන්තර්ගත මහා ගැඹුරු දහම් සොයා යන්න පෙර ඒකට පදනම සකස් කරගනිමින් අපි ජීවිතය හදාගත්තොත්, අවබෝධය ලබාගත්තොත් ඒ කරන වැඩ ටික නිර්වද්‍ය ලෙස අවබෝධයෙන් යුක්තව අර්ථවත් ලෙස අපට සිද්ධ කරන්න පුළුවන් වෙනවා. අනේක අපට අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසා සරලයි කියලා හිතන එහෙත් සරල නොවන නිතර භාවිත වන දැනගත යුතුම නිර්වුල් කරගත යුතුම කාරණා කීපයක් තමයි අද දවසේ ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඒ තමයි පින් කුසල් දෙකත්, පව් අකුසල් දෙකත්. මෙන්න මේ කරුණු හතර හරිහැටි නොදැන සැබෑ අවබෝධයෙන් යුතු බෞද්ධ ජීවිත ගත කරන්න බෑ පින්නතුනි. මේ පුරුෂාර්ථ ධර්ම හරියටම වටහා ගැනීම අත්‍යවශ්‍යයි. සාමාන්‍ය විවහාරයේ පින්නතුනි අපි පින, කුසලය, හොඳ දේ, සදාචාර සම්පන්න දේ, ගුණගරුක දේ මේවා එකම අර්ථයෙන් එකම ගොඩකට දාලා තමයි කතා කරන්නේ. පව්, අකුසල්, නරක, අයහපත්, දුරාචාර
මේවා තවත් කොටකට දාලා අපි කතා කරනවා. මේක තමයි පින්නතුනි අපේ සාමාන්‍ය විවහාරයේ පවතින දේ. එහෙත් මේවා තුල පැහැදිලි වෙනස්කම් ඇති බව ඔබ මෙතෙක් තේරුම් ගත්තාද? සිතුවාද? හිතුවේ නැත්තම් මෙන්න අද ඒකට ඔබට අවස්ථාව මා ලබලා දෙනවා. ඒ නිසා ඔබට පුළුවන් මේ බණපදය ඊටාම හොඳින් ශ්‍රවණය කරලා පින්වතුනි හරි නිර්වුල් අවබෝධයක් ඔබේ ජීවිතයට ලබා ගන්න. එතකොට තමයි ඔබ කරන පින්කම කුසල කර්මය යහපත් දෙය වඩාත් අර්ථවත් ලෙස වැඩදායී ලෙස ඉලක්කගත අරමුණක් ඔස්සේ යන්න අවශ්‍ය කරන පරිසරය සකස් කිරීමක් ලෙස කළ හැකි වන්නේ. පින්වතුනි, පින නිතරම අහපු වචනයක්. මේකත් කියන්න දෙයක්ද කියලා මුලින් හිතේ. මම මෙහෙම ඇහුවොත් පිනක් යනු කුමක්ද? දැන් අන්න ඔබට හිතෙනවා ඇත්තටම අපි මේක හිතලා තියනවාද කියලා. හිතලා නැහැ. පිනක් යනු ඔබ විවිධාර්ථ දෙයි. පිනක් කියලා කියන්නේ යහපත් ක්‍රියාවක්. කුසල කර්මයක්. ඒක තමයි මං කිව්වේ මේවා කොම එක ගොඩකට දාලා අපි කතා කරනවා කියලා. නමුත් පින හරියටම අර්ථකථනය කරගමු. පිනක් යන තමන්ටත් යහපතක් වන අනුන්ටත් යහපතක් වන කායික වාචසික මානසික ක්‍රියාවක් සිදුකොට හිතේ ඇතිවන සතුටයි. මේක තමයි පින කියන්නේ. පින්නතුනි අපි සිදු කරන ක්‍රියා ප්‍රධාන කොටස් 4කට වෙන් කළ හැකියි. 1. තමන්ට යහපතක් වන අනුන්ට අයහපතක් වන ක්‍රියා. 2. තමන්ට අයහපතක් වන අනුන්ට යහපතක් වන ක්‍රියා. 3. තමන්ටත් අයහපතක් වන අනුන්ටත් අයහපතක් වන ක්‍රියා. 4. තමන්ටත් යහපතක් වන අනුන්ටත් යහපතක් වන ක්‍රියා. මේ ක්‍රියා 4 අපි අවධානය යොමු කළාම මේවට තමන්ට යහපතක් වන අනුන්ට අයහපතක් වන ක්‍රියා තියෙනවා. එතකොට මේවා පුණ්‍ය කර්ම හැටියට ගත හැකිද? තමන්ගේ පැත්තෙන් බැලුවම තමන්ට යහපතක් වෙලා තියෙනවා. අන් අය ගැන හිතන්න දෙයක් නැහැ. නමුත් මෙය පුණ්‍ය ක්‍රියාවක් නෙමෙයි පින්නතුනි. තමන්ට යහපතක් වුණාට ඉන්න අය අනුන්ට යහපතක් නම් ඒක කොහොමද පිනක් වෙන්නේ? සමහර අය හිතනවා මට මොන වුණත් කමක් නැහැ. අන් අයට යහපතක් වෙනවා නම් ඒව තමයි මං කරන්න ඕන. නමුත් පින්නතුනි බුදුදහමේ පෙන්වලා දෙනවා තමන්ට අයහපතක් කරගෙන අනුන්ට යහපත් ක්‍රියා කරලත් වැඩක් නැහැ. ඒවත් කරන්න එපා. මොකද අනුන්ට යහපත කරන්න ඕන. හැබැයි ඊට පෙර තමන්ට යහපත කරගන්න ඕන. මොකද කාටවත් ඔබ නිවන් දක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තුම්මේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. තථාගතවරු මග කියන්නෝ වෙතේ. නුඹලාගේ කාර්ය නුඹලා විසින් සිදු කර යුතුය. අන්න බලන්න පින්නතුනි. ඒ නිසා අපේ කාර්ය අපි කරන්න ඕන. එහෙම නැතුව වෙන කෙනෙකුට අපේ ජීවිතේ ගොඩ දාන්න බෑ. අපව නිවන් දක්වන්න බෑ. අපිට මාර්ගය හදලා දෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ජීවිතයට වගකිව යුත්තේ තමන්. ඒ නිසා තමන්ට අයහපතක් කරගෙන අනුන්ට යහපතක් කළ බෑ. තමන්ට අයහපතක් වන එහෙත් අනුන්ට යහපත වන ක්‍රියාද පුණ්‍ය කර්ම හැටියට ගණන් ගන්නේ නැහැ. හොඳ ක්‍රියාවක් වෙන්න පුළුවන්. හැබැයි ඒක පිනක් නෙවෙයි. ඒකයි. දැන් පින්නතුනි බලන්න අපි යම් ක්‍රියා තියෙනවනේ. දැන් ගෙවල් වලින් ඇහුවොත් එහෙම සමහර අම්මලා අපට ඇවිල්ලා කියනවා අනේ හාමුදුරන් අපේ දරුවා ගන්න දෙයක් නැහැ.
කියන කිසිම දෙයක් අහන්නේ. ගෙදරට කිසි ඇල්මක් නැහැ. ගෙදර වැඩක් කිව්වොත් හරියට කේන්ති ගන්න. ඒ වුණාට පිටින් අහලා බැලුවොත් ආම්දුරනේ ඒ දරුවා බෝධිසත්වෙක් වගේ. පිට කිසි කෙනෙක් වැරදි කියන්නේ. අපි වැරදි කිව්වත් ඒවා විශ්වාස කරන්නේත් නැහැ. ඒ තරමට පිටායට හොඳයි. ඕන උදව්වක් ඕන කටයුත්තක් කරන්න ජීවිත පරිත්‍යාගයෙන් පවා ඉදිරිපත් වන කෙනෙක් කියලා ඒ අම්මලා ඇවිල්ලා කියනවා. බලන්න පින්නතුනි Tamanට අයහපතක් හැබැයි අනුන්ට යහපතක්. නමුත් ඔබ තේරුම් ගන්න ඕන Tamanට යහපතක් කරගෙන ඕන අනුන්ට යහපත කරන්න. හම්බ කරන මිල මුදලින් අත්තානං සුඛේ තිපීනේති. ඉස්සෙල්ල Taman කාලෙන්දලා ඉන්න ඕන. ඊළඟට තමයි සංවිභජති බෙදලා දෙන්නේ. ඊට පස්සේ පුඤ්ඤානි කරෝති පින්කම් කරන්නේ. මේක තේරුම් ගන්න ඕන. ඒ නිසා Tamanටත් අනුන්ටත් අයහපතක් වන ක්‍රියා තියෙනවා දෙගොල්ලොන්ට. එවැනි ක්‍රියා කොහොමත් යහපත් හැටියට ගණන් ගන්නේ නැහැ. තවත් ක්‍රියාවක් තියෙනවා. Tamanටත් යහපතක් අනුන්ටත් යහපතක් සිද්ධ වෙන ක්‍රියා. අන්න ඒව තමයි බුදුදහම අනුමත කරන්නේ පින්කම් හැටියට පෙන්වලා දෙන්න. ඔන්න බලන්න පින්නතුනේ. Tamanටත් යහපතක් අනුන්ටත් යහපතක්. මෙවැනි ක්‍රියා ඕන සිද්ධ කරන්න. පින්වතුනි එතකොට බලමු අපි කුසලයක් කියන්නේ කුමක්ද කියලා. කුසලය කියලා කියන්නේ කුසලතාව, දක්ෂතාව, හැකියාව, ශක්්‍යතාවයටයි. දැන් ඔබ හිතනවා එහෙනම් අපිට හොඳට කුසල් තියෙනවා. ඒ කුසලතා තියෙනවනේ. දැන් බලන්න ඔබ කුමක් වූ වෘත්තියක් දන්න කෙනෙක්. කුෂිකර්මාන්තය වෙන්න පුළුවන්, වෙළඳාම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන සොයන් රැකියාවක් වෙන්න පුළුවන්. කිසියම් වෘත්තීමය කුසලතාවක් ඔබට තියෙනවා. ඒවත් කුසල් තමයි. පින්වතුනි, ඒව ඕන වෙන්නේ අපට ජීවිතේ පවත්වාගෙන යන්න. මුදලක් හම්බ කරගන්න. අනුන්ට සේවයකුත් වෙනවා. හැබැයි ඒවා ඒ කුසලතා නිවනට හේතු වෙන්නේ නැහැ. මෙතන කුසල් කියලා බලාපොරොත්තු වෙන්නේ ආත්‍යාත්මයේ කුසලතා වර්ධනය කරගන්න එකයි. හිත දියුණු කරගන්න එකයි. නුවණ ලබා ගන්න එකයි. ප්‍රඥාව ලබා ගන්න එකයි. යථාර්ථ අවබෝධයයි. ඒ සඳහා තමයි හැකියාව වර්ධනය කරගන්න ඕන. කුසලතා වර්ධනය කරගන්න ඕන. දැන් ඔන්න පිනත් කුසලියත් ඔබට වෙන වෙනම පැහැදිලි. මම ආයි කියන්න පිනක් යනවා. Tamanටත් අනුන්ටත් යහපතක් වන කායික වාචසික මානසික ක්‍රියාවක් සිදුකොට හිතේ ඇතිවන සතුටයි. හදයන් පුනාතීති පුඤ්ඤං චිත්තං පුනාතීති පුඤ්ඤං. සිත පිනා යාම, හදවත පිනා යාම තමයි මෙතන පින කියලා කියන්නේ. Tamanටත් යහපතක් වෙන්න ඕන, අනුන්ටත් යහපතක් වෙන්න ඕන. සිත පිනා යාම. හදයන් පුනාතීති. හදවත පිනා යාම. ඇයි එහෙම කියන්නේ? සිත හදවතේ තියෙනවා කියන විශ්වාසය නිසා. දැන් බලන්න කෙනෙක්ගේ දැන් අපි බයක් දැනෙනවා. බයක් දැනුණාම සමහරව හිතනෝනේ මේ හිත මොලේ ආශ්‍රයෙන් තියෙනවා කියලා බටහිර අය කියන විදියට. එහෙනම් මොලේ ගැස්මක් ඇති වෙන්න ඕන. නමුත් බයක් ඇති වුණු ගමන් හදවතයි ගැහෙන්නේ. දැන් බලන්න ආදරය, සෙනෙහස, පුදුමය මේවා බලන්න දැනෙන්නේ කොතෙන්ටද කියලා. හදවතටයි. ඒ නිසා පින්නතුනි හිත පවතින්නේ හදවත ඇසුරෙන්. ඒකයි කිව්වේ හදයන් පුනාතේති පුඤ්ඤං. හදවත පිනා යාම නැත්තම් එතන තමයි සිත පිනා යාම තියෙන්නේ. එතකොට කුසලයේ ඔබ දන්නවා මොකද්ද කුසලය? ආධ්‍යාත්මිකව කුසලතා වර්ධනය කර ගැනීම. දැන් මෙහෙම බලමු. දැන් පින එකක් කුසල් එකක් නේ. පින ඕන වෙන්නේ මොකටද? ඊටත් පෙර අපි මෙහෙම බලමු. මේ පින හැම විටම කුසලයක්ද? නෑ. එහෙනම් පිනයි කුසලයයි දෙකක් නෙවෙයි. හැම පිනක්ම කුසල් වෙන්නේ නෑ.
හැබැයි පින කුසලයක් කරගන්න අපට තියෙනවා. ඒකට තමයි අර අවබෝධයේ බුද්ධිය ඕන. දැන් උදාහරණයක් වශයෙන් ගන්න පින්නතුනි බලන්න අපි මල් වට්ටියක් බුදුහාමුදුරු ඉස්සරහා තැන්පත් කරලා පූජා කරනවා. හොඳින් සකස් කරගත්ත මල් වට්ටිය අපි බුදුහාමුදුරන්ට පූජා කරන්න ගිහිල්ලා මේක ආසනයේ තැන්පත් කරලා බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිටින් අපි සාදු සාදු කියනවා. සාදු සාදු කියලා හිතේ සතුටක් ආව තමයි. හැබැයි පින්නතුනේ මටත් ඒකෙන් යහපතක් වුණා බලන් ඉන්න කෙනාටත් සිත් පහන් වෙනවා. එතකොට Tamanටත් අනුන්ටත් යහපතක් වෙලා තියෙනවනේ. Tamanගේ හිත සතුටු වෙලා තියෙනවා. එතකොට මේ පින්කම උනාද? ඔව්. ඔන්න පින. හැබැයි මේ පිනෙන් අපි තුල කුසලතාවක් වැඩුණාද? ආන්නේ ඒකයි තේරුම් ගන්න ඕන. අපි තුල කුසලතාවක් වැඩිලා නැහැ. එහෙනම් ඒ පිනටම සීමා වෙලා තියෙනවා. කුසලයක් වැඩිලා නැහැ. දැන් අපි බලමු මේ පිනම කුසලයක් බවට පරිවර්තනය කරගන්න. අපි මල් පූජාවනේ කිව්වේ. දැන් පින්නතුනි අපි මල් වට්ටිය බුදුරජාණන් වහන්සේට පූජා කරලා අපි පැත්තකින් ඉඳගෙන පසඟ පිහිටුවා හෝ දිගා වෙලා හෝ වාඩි වෙලා හෝ අර්ධ පර්යංකයෙන් බද්ධ පර්යංකයෙන් ඉඳගෙන හෝ අපි නිවි සැනසille මේ මල් වට්ටිය පූජා කළ මල් වට්ටිය ගාතාවක් කියලා පූජා කරනවා. ගාතාව හැබැයි කියද්දි ගාතාවේ අර්ථය දැනගන්න ඕන. කොහොමද? අපි ගාතාව කියනවා පූජේමි බුත්තං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබහමි මොක්ඛං පුප්පම් මිලායාති යතා ඉදම්මි කායෝ තතායාති විනාශ භාවං. දැන් මොකක්ද අපි මේ ගාතාවෙන් තේරුම් ගත්තේ? මෝක්ෂය නිවන ලැබීමේ අරමුණින් තමයි මේ මල් ටික පූජා කරන්නේ බුදුහාමුදුරන්ට. දැන් මල් වලට මොකද වෙන්නේ? මල් පරවෙලා යනවා. පුප්පම් මිලායාති මල් පර වෙනවා. අන්නේ වගේ මගේ ශරීරයත් විනාශ වෙනවා. කායෝ තතායාති මගේ ශරීරයත් විනාශ වෙලා යනවා. මල් පරවෙන්නාසේ මාගේ ශරීරයේද සිරුරද විනාශ වන්නේ. මොකද්ද මෙනෙහි කළේ? මෙනෙහි කළේ එතෙන්දී අනිත්‍ය. අනිත්‍ය මෙනෙහි කරනවායි කියන්නේ මොකද්ද? අනිත්‍ය මෙනෙහි කරනවායි කියන්නේ භාවනාවක්. භාවනාවකින් මොකද වෙන්නේ? හිත දියුණු වෙනවා, නුවණ වැඩෙනවා, ප්‍රඥාව ලැබෙනවා. එහෙනම් එය කුසලයක්. අන්න පිනම කුසලයක් බවට පත් කරගත්තා. මේ හැකියාව තියෙන්නේ බුද්ධිමතාට අවබෝධයෙන් කටයුතු කරන කෙනාට පමණයි. ඒක නිසානේ බුදුදහමේ පෙන්වලා දෙන්නේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස. ප්‍රඥාවන්තයින්ට තියෙන ධම. මේක හැඟීමෙන් දිනන්න බෑ. අවබෝධයෙන් දිනන්න ඕන. සිත දිනීමේ වැඩපිළිවෙල තමයි බුදුදහමේ කියන්නේ. ඒක අවබෝධයෙන් කළ යුතු දෙයක්. මිස එහෙම නැතුව පින්නතුනි මේ හැඟීමෙන් දිනා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් පිනහා කුසලය හැම පිනක්ම කුසල් නෙවෙයි. පින කුසලයක් බවට අපිට පත් කරගන්න පුළුවන්. පින කුසල් කරගන්න හැටි තමයි දැන් මම ওই උදාහරණයකින් පැහැදිලි කළේ. හැම පිනක්ම කුසල් නොවුනාට පින කුසලයක් කරගන්න පුළුවන් වගේම හැම කුසලයක්ම පිනක්ද? ආන්න ඒක දැනගන්න. ඔව්. හැම කුසලයක්ම පිනක්. ඇයි එහෙම කියන්නේ? ඕනම කුසලතාවයක තමන්ට අනුන්ට යහපතක් වෙනවා, හිත සතුටු වෙනවා. එතකොට මේ தત્ත්වය තියෙනවා. එහෙනම්
තමන්ට අනුන්ට යහපතක් වෙනවා නම් හිතත් සතුටු වෙනවා නම් එතන පිනක් වෙනවා. මේකේ අවසානයේ හිත දියුණු වෙනවා නම් නුවණ වැඩෙනවා නම් ප්‍රඥාව දියුණු වෙනවා නම් ඒක කුසලයක් වෙනවා. ඒ නිසා ඕනෑම කුසලයක් පිනක්. ආයි කියන්නම් හැම පිනක්ම කුසල නෙවෙයි. එහෙත් පින කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙත් හැම කුසලයක්ම පින්. ඒකයි බුදුවරු අපිට අනුශාසනා කළේ මොනවා කියලාද? සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං. මෙන්න අපිට බුදුහාමුදුරුවෝ දුන්නු අනුශාසනාව. බුදුවරු දුන්නු අනුශාසනාව. මොකද්ද මේ කියන්නේ? සබ්බ පාපස්සා කරණං පව් වැඩ කරන්න එපා. පව් වැඩ කරන්න එපා කියලා පින් කරන්න කිව්වේ නැහැ. මොකද්ද කිව්වේ? කුසලස්ස උපසම්පදා කුසල් වඩන්න. මොනවද කුසලතා? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් පදහන වීර්ය, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්පුච්චංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න කුසලතා. මෙන්න මේ කුසලතා දියුණු කිරීමෙන් වර්ධනය කිරීමෙන් තමයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පව් කරන්න එපා, කුසල් වඩන්න. ඒක තමයි බුද්ධානුශාසනාව. එතකොට කුසලය තුල පින තියෙන නිසා පිනත් සිද්ධ වෙනවා. කුසලය නිසා කුසලතා වර්ධනය වෙනවා. නිවන් දකින්න පුළුවන් වෙනවා. පින් කළා නිවන් දකින්න පුළුවන්ද? පින් කළා නිවන් දකින්න බෑ. ඒක තමයි ඍජු උත්තරය. ඒකනේ කුසල් වඩන්න කිව්වේ. එහෙනම් පින් අපට එපාද? අනවශ්‍යද? පිනෙන් මොකද්ද ලැබෙන ප්‍රයෝජනේ? නෑ. පින් එපා නෙමෙයි. පින් අවශ්‍යයි. දැන් පින්නතුනි බලන්න, ඔබ මනුෂ්‍යත්වයක් ලබාගෙන තියෙනවා. ඒ මනුෂ්‍යත්වයේ ලබාගත්තේ පෙර පින් නිසා. එහෙනම් පින ඕනද නැද්ද? ඕන. එතනින් නතර නොවි මෙහෙම හිතන්න. ඔබට ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ හොඳට ඇස් දෙක පේනවා. කන් දෙක ඇහෙනවා. ගඳ සුවඳ දැනෙනවා. රස දැනෙනවා. ඇඟ පසඟ හොඳට තියෙනවා. අංග විකල නැහැ. මන්ද බුද්ධික නැහැ. ඔන්න බලන්න. මේකේට හේතුව මොකද්ද? පෙරපින. එහෙනම් මනුෂ්‍යත්වයක් ලබාගෙන තියෙන්නේ පෙරපින් නිසා. ෂණ සම්පත්තිය ලබාගෙන තියෙන්නේ පෙරපින් නිසා. භවභෝග ධන දාන්‍ය ලැබෙන්නේ පෙරපින් නිසා. දීපු කෙනාටනේ ලැබෙන්නේ පින්නතුනේ. ඒක හොඳට මම උදාහරණකින් කියන්නම් ඔබට ප්‍රකටවන. දැන් බලන්න, ශාසනීය භික්ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලා ගත්තාම ලාභීන් අතර අග්‍රස්ථානයට පත් වෙන්නේ කවුද? සීවලී මහරහතන් වහන්සේ. සීවලී මහරහතන් වහන්සේ සංසාරේ අප්‍රමාණව දීලා තියෙනවා. අන්න බලන්න, පින නිසා ලැබෙනවා කියන්නේ ඒකනේ. එහෙනම් උන්වහන්සේ දීපු නිසා උන්වහන්සේට ලැබෙනවා. ඈත දුර ගමනක් යනකොට බුදුරජාණන් වහන්සේ තහනවලු අදත් සීවලිත් එනවද කියලා. මොකද ගහක් ගලක් උඩ හිටියත් පින්නතුනි සීවලී මහරහතන් වහන්සේට කොහෙන් හරි දානි ලැබෙනවා. බලන්න පෙරපින කිව්වේ ඒකයි. ඒ වගේම බලන්න ලෝසක මහරහතන් වහන්සේ. ලෝසක මහරහතන් වහන්සේ හැමදාම පින්ඩපාත යනවා. කවදාවත් දානි ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ට පේන්නේ මේ පාත්‍රයේ පිරීලා වගේ. අන්න බලන්න, රහත් වෙන්න පින තිබුණා. කුසලතාව තිබුණා. ඒ වුණාට දානීය ලබා ගැනීමේ පිනක් තිබුණේ නැහැ. එහෙනම් පිනේ වෙනස ඔබට තේරුණාද? එහෙනම් පෙර පින අපට බලපාන. ඔබ අංග සම්පූර්ණ මනුෂ්‍යත්වයක් ලබාගෙන තියෙන්නේ. අංග විකල මන්ද බුද්ධික නොවී ඉන්නේ. ෂණ සම්පත්තිය ලැබිලා තියෙන්නේ. භවභෝග ලැබිලා තියෙන්නේ.
පෙර සංසාරේ කරපු පුණ්‍ය මහිමේ බලය. ඒකයි පින්නතුනි දැන් චුල්ල කම්ම විභංග සූත්‍රයට අවධානය යොමු කළාම මිනිස්සු අතරේ මේ වෙනසට මේ විවිධත්වයට හේතුව පැහැදිලිවම පෙර කරන ලද කුසල අකුසල කර්ම හේවත් පින් පව් මේක තමයි බලපාලා තියෙන්නේ. එහෙනම් පින්නතුනි ඒක තේරුම් ගන්න ඕන. එහෙනම් අපට පින් ඕනද? ඕන. පින් අවශ්‍යයි. ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. ගිහියෙක් වුණොත් පින් ඕන. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. පැවිද්දෙක් වුණත් පින් ඕන. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. දෙවියෙක් වුණත් පින් ඕන. පින් නැත්තම් එතන සැප නැහැ. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින් වැඩි වෙන එක තමයි සැප වැඩි වෙනවයි කියන්නේ. යමෙක් සැප විඳීද ඔහු පෙර පින් කළා තියෙනවා. ඒ නිසා පින කියන එක අපේ ජීවිතේට අත්‍යවශ්‍ය කාරණයක්. පින් තියෙන නිසා තමයි සැපවත් ජීවිතයක් ගත කරන්නට භාග්‍ය ලැබිලා තියෙන්නේ. ඊළඟට පින්නතුනේ බලන්න පින කරලා අපි මොනවද ප්‍රාර්ථනා කරන්නේ? බොහෝ කෙනෙක් භවභෝග, ධන දාන්‍ය, මිල මුදල් මේව තමයි ප්‍රාර්ථනා කරන්නේ. පින්නතුනි පිනක ඕනෑම පිනක තෘෂ්ණාව තියෙනවා. ඒ නිසා ඒව ප්‍රාර්ථනා කරනවා. මොකද පින අවශ්‍ය වෙන්නේ නිවනට නෙවෙයි. පින අවශ්‍ය වෙන්නේ සසරටයි. එතකොට යහපත් සසරක් ඇති කරගත්තාම මනුෂ්‍යත්වයක් ලබා ගත්තාම ඒක නිවනට පාදක වෙන්න පුළුවන්. නමුත් සසර යහපත් කරගන්න තමයි පින අවශ්‍ය. එනම් පින් අවශ්‍ය වෙනවා. ඒ පින බලපාන්නේ සසරට. පින් කළා අපි ප්‍රාර්ථනා කරන්න ඕන මොකද්ද? එකක් තියෙනවා. දැන් බලන්න මල් පහන් පූජා කරනවා. බුද්ධ පූජාව තියෙනවා. තැන්පත් කළා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් මේ පූජාවන් පූජා කරනවා. පූජා කරලා අවසානයේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් කමමී බන්තේ බූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන කයින් වචනෙන් සිතින් තුන් දොරෙන් මගේ ප්‍රමාද දෝෂයෙන් වරදක් වුණා නම් මට සමාවනසේක්වා කියලා තෙරුවන්ගෙන් සමාව ගන්නවා. ඊට පස්සේ අපි ගාතාවක් කියනවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍යා. මේ මොකද්ද කියන්නේ? මේක තමයි ප්‍රාර්ථනා ගාතාව. නිවන් දකින්නකම් මට මාමේ බාල සමාගමෝ මා එපා. මොකද්ද මට ලැබෙන්න එපා කියන්නේ? බාල සමාගමක්. බාලයෙකුගේ ඇසුරක්. බාලයෙක් කියලා කියන්නේ දුර්ජනෙක්. පාප මිත්‍රයෙක්. අසත්පුරුෂයෙකුගේ ඇසුරක් නොලැබේවා. එහෙනම් මට ලැබෙන්න ඕන යාව නිබ්බාන පත්‍යා. නිවන් දකින්නකම් සත්පුරුෂයෙක් ආශ්‍රයයට ලැබේවා. මෙන්න මේක තමයි අපි පින් කළ ප්‍රාර්ථනා කරන්න ඕන දේ. එයි පින්නතුනේ. නුවණැතියන්, පඬිතයන්, සත්පුරුෂයන් තමයි මේ සමාජයේ අඩු. කලගුණ දන්න අය අපි අතර කීයෙන් කී දෙනාද ඉන්නේ? සත්පුරුෂයෙකුගේ ප්‍රධාන ලක්ෂණයක් නේ කලගුණ දන්න එක. නමුත් කී දෙනාද බලන් ඉන්නේ? මේක තමයි ඇත්ත. ඒ නිසා සත්පුරුෂයෙකු ආශ්‍රයයට ලැබේවා කියලයි අපි ප්‍රාර්ථනා කළ යුතු වන්නේ. මේක තමයි අවශ්‍යම කාරණේ. ඔන්න පිනකින් ප්‍රාර්ථනා කරන්න ඕන දේ. සත්පුරුෂය ආශ්‍රය කරාම අපේ තියෙන දුර්ගුණ අයින් වෙලා යනවා. අපි තුල හොඳ ගතිගුණ ඇති වෙනවා. අපි ක්‍රමයෙන් යහපත් වෙනවා. අපි නිවන් මාර්ගට වැටෙනවා. එයි සත්පුරුෂයෙකු ආශ්‍රය කරනකොට. එහෙනම් කොච්චර දෙයක්ද බලන්න පින්නතුනේ. එහෙනම්
කිසිවෙකුට මේ ලෝකේ සත්පුරුෂ ආශ්‍රයෙන් තොරව නිර්වාණය පසක් කරගන්න බෑ. නිවන් දකින්න නම් සත්පුරුෂ ආශ්‍රයක් අත්‍යවශ්‍යයි. මේ ලෝකේ ඉන්න හොඳම හොඳ සත්පුරුෂයන් වහන්සේ කවුද? බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ දැනට නැත්තම් ජීවමානව. අපට ඉන්න ඊළඟ සත්පුරුෂයා කවුද? සද්ධර්මයයි. එහෙනම් සද්ධර්මයේ සත්පුරුෂයා හැටියට අපේ ජීවිතයට සමීප කරගන්න ඕන. පින්තුනි. දැන් ධර්මය සත්පුරුෂ කෙනෙක් තත්පුරුෂයෙක් එක ඇත්ත. ඒ වුණාට ධර්මයේ පැත්තක තිබුණයි කියලා අපට ප්‍රයෝජනයක් නැහැ. ඒ ධර්මය අපේ ජීවිතයට සමීප කරගන්න ඕන. සමීප කරගන්න නම් සත්පුරුෂ කෙනෙක්ගේ ආශ්‍රය අපට තියෙන්න ඕන. බුදුන් වහන්සේ දැන් ජීවමානව නැහැ. එහෙනම් අපට ඉන්නේ කවුද? පසේ බුදුහාමුදුරුවෝ. පසේ බුදුහාමුදුරුවෝ දකින්න නැත්තම් අපට ඉන්නේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාත් ඇසුරට නැත්තම් අනාගාමී උතුමන්. අනාගාමී උතුමන් ඇසුරට නැත්තම් සක්‍රුදාගාමී උතුමන්. සක්‍රුදාගාමී උතුමෙකුත් ආශ්‍රයයට නැත්තම් සෝවාන් උතුමෙකු ආශ්‍රය කරන්න ඕන. සෝවාන් උතුමෙකුත් ඇසුරට නැත්තම් පින්වතුනි සත්පුරුෂයෙක් හැටියට ඔබ ආශ්‍රය කළ යුතුයි. කවුද? සිල්වත්, ගුණවත්, බහුශ්‍රත, ධර්මදර භික්ෂුවක්. දැන් තායිලන්තය, බුරුමය වගේ රටවල් වල පවුලේ හාමුදුරුවෝ එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නෝ බොහොම හිතවත්. කල්යාණ මිත්‍රයන් වහන්සේලා. උන්වහන්සේලාට තමයි තමන්ගේ ජීවිතයේ සියලු දේ ගිහින් කියන්නේ. එහෙනම් මෙන්න මේ සත්පුරුෂ ආශ්‍රය ඕන. එහෙනම් පින්නතුනි අපට අත්‍යවශ්‍ය වෙනවා කවුද? සත්පුරුෂයෙක් ඇසුරට. දැන් සිල්වත්, ගුණවත්, ධර්මදර බහුශ්‍රත භික්ෂුවක් ආශ්‍රය කරනකොට උන්වහන්සේ මොකද කරන්නේ? අපට මේ සද්ධර්මය කියලා දීලා අපේ ජීවිතයට සද්ධර්මය සමීප කරනවා. සද්ධර්මය සමීප කරනකොට අපි තුල තියෙන දුර්වල අඩුපාඩුකම් නැති වෙලා අපි යහපත් තැනකට එනවා. මෙලොව වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න. පරලෝ ආයති භවයේ සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න. ඒ වගේම ආර්ය මාර්ගයේ නිවන් මගේ ගමන් කරන්නට අවශ්‍ය මග හසර උන්වහන්සේ සකස් කරනවා. එහෙනම් අන්න එවන් සත්පුරුෂයෙක් අපේ ජීවිතය ආශ්‍රය කරන්න ඕන. එතකොට තමයි අපේ ජීවිතය තුළ අපට පුළුවන් වෙන්නේ නිර්වාණය පසක් කරගන්න. එහෙනම් බලන්න සත්පුරුෂයා ආශ්‍රයයට අපි පිනක් කළ ප්‍රාර්ථනාවක් කරන්න ඕන. දැන් පින්නතුනි කුසලය. දැන් සත්පුරුෂයාගේ ආශ්‍රය තුලින් වෙන්නේ අපි තුල කුසලතාව වැඩෙන එක. එහෙනම් කුසල් අවශ්‍ය වෙන්නේ කෙල්ලේම නිවනට. ඒක නිසා තමයි කුසලස උපසම්පදා කුසල් වඩන්න කියලා කියන්නේ. ප්‍රඥාව දියුණු කරගන්න කියලා කියන්නේ. එහෙනම් ඔබට දැන් පැහැදිලි පින සසරට ඕන වෙනවා. පිනෙන් පොහොසත් වෙන්න ඕන. කුසලය නිවනට හේතු වෙනවා. දැන් මේ දෙක පැහැදිලි. ඊළඟට පින්නතුනි තියෙනවා පව් සහ අකුසල්. මම ඉක්මනට මේක කියන්නම් අපිට කාලයේ පමණින්. පින්නතුනි පවක් කියලා කියන්නේ පිනේ විරුද්ධ පැත්ත. එහෙනම් පවක් කියලා කියන්නේ Tamanටත් අයහපතක් වන, අනුන්ටත් අයහපතක් වන කායික, වාචසික, මානසික ක්‍රියාවක් සිද්ධ කළා හිතේ ඇතිවන නොසතුටයි. හිත අසතුටටපත් වීම. ඒ වුණත් පින්නතුනි සමහර නරක දේවල්, වැරදි දේවල්, පාපී දේවල් කළ මිනිස්සු සතුටු වෙන්නේ නැද්ද? සතුටු වෙනවා. එහෙනම් හිතේ නොසතුටයි කියලා කිව්වේ. සතුට වුණාම පිනද නැහැ. අනුන්ට බොරු කියලා රවටලා සතුටු වෙනවා. කේලම් කියලා කොටවල සතුටු වෙනවා. අනුන්ගේ දේවල් අරන් සතුටු වෙනවා. ඒ වගේම සත්තු මරලා සතුටු වෙනවා.
නමුත් පින්නතුනි හොඳට හිතන්න. මේ ඇතිවන සතුට ඊටම తాවකාලිකයි. මොන જાතියේ මිනිස්සෙක් මේක කළත් වැරදි දෙයක් නම් වැරදි. ඒ වැරදි දේ කළාට පස්සේ ඒ වෙලාවට తాවකාලික සතුටක් තෘප්තියක් ලැබුවට Taman දන්නෝ මං කළේ වරදක්. එහෙනම් එතන පසුතැවීමක් එනවා. ඒ පසුතැවීම තමයි අපි කියන්නේ නොසතුට කියලා. අන්න පව. අකුසලයේ කියන්නේ පින්නතුනි කුසලතා නැති වී යාමයි. න කුසල අකුසල්. යම් කිසි දෙයකින් තමා තුල තියෙන යහපත් කුසලතා නැතිවන්නේද ඒක අකුසලයක්. උදාහරණයක් වශයෙන් අපි මෛත්‍රිය ඇති කරගන්න ඕන ඒක කුසලතාවක්. ඒ වෙලාවේ අපි ඇති කරගන්නෝ ද්වේෂය. ද්වේෂය තුලින් තරහ තුලින් අර මෛත්‍රිය නැති වෙනවා. ආන්න ඒකට තමයි අපි කියන්නේ අකුසල. ඊළඟට බලන්න පින්නතුනි තව උදාහරණයක් කියන්නම්. අපි තුල ඇති කරගන්න ඕන කරුණාව. අපි ඒ වෙලාවේ ඇති කරගන්නේ අකරුණාව. අකරුණාවෙන් කරුණාව යටපත් වෙනවා. අන්න අර කුසලතාව නැති වෙලා ගියා. අන්න ඒක තමයි අකුසල කියලා කියන්නේ. එනම් පවක් කිව්වේ මොකද්ද? Tamanටත් අනුන්ටත් අයහපතක් වන කායික වාචසික මානසික ක්‍රියාවක් සිද්ධ කළ හිතේ ඇතිවන නොසතුටයි. අසතුටයි. පසුතැවීමයි. දුක් වීමයි. අකුසලයේ කියලා කිව්වේ යහපත් කුසලතා නැති වී යාමයි. මේක තමයි අකුසල. දැන් බලමු මේ දෙකේ තියෙන සම්බන්ධය. හැම පවක්ම අකුසල්ද? ඔව්. හැම පාප කර්මයක්ම අකුසලයක්. ඇයි එහෙම කියන්නේ? හැම පවකින්ම තමා තුල තියෙන යහපත් කුසලතාවක් නැති වෙලා යනවා. උදාහරණයක් වශයෙන් ගන්න. ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය පවක්. මේකෙන් මොකද්ද නැති වෙන කුසලතා? ප්‍රාණඝාතයෙන් නැති වෙනව තමන් තුල තියෙන මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙන්ගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව මේව නැති වෙලා යනවා. මේක තමයි මේක අකුසල් කියලා කියන්නේ. හැම පවක්ම අකුසල්. ඒකයි. අනිත් පැත්තට බලන්න. හැම අකුසලයක්ම පවුද? අන්න එතන වෙනසක් තියෙනවා. හැම අකුසලයක්ම පවු නෙවෙයි. සමහර අකුසල් තියෙනවා පවු නොවන. පින්වතුනි. බලන්න කොච්චර තේරුම් ගන්න ඕනද කියලා. දැන් උදාහරණයක් මම කියන්නම්කෝ. ඔබ කෑම කනවා. කෑම කනකොට කෑමේ රස බලනවද නැද්ද? බලනවා. රස බලලා අපි මොකද කරන්නේ? රස කෑම තව කනවා. එහෙනම් මේ කෑමේ රස බලන එක රසයට ගිජු වීම රස තෘෂ්ණාවයි. ලෝභයයි. ලෝභය කියන්නේ කුසල මූලයක්ද අකුසල මූලයක්ද? අකුසල මූලයක්. ලෝභ දේශ මොහ අකුසල මූල. එහෙනම් බලන්න කෑමේ රස බලන එක පවු නෙමෙයි. හැබැයි නිවනත් එක්ක සැසඳුවාම එය අකුසලයක්. එහෙනම් බලන්න හැම අකුසලයක්ම පවු නෙමෙයි. කෑමේ රස බලන එක අකුසල නිවනත් එක්ක බැලුවාම. හැබැයි ඒක පාපයක් නෙවෙයි. අන්න බලන්න පින්නතුනි පවත් අකුසලයක් අතර තියෙන වෙනම සම්බන්ධයක්. හැම පවක්ම අකුසලයක්. ඒත් සමහර අකුසල් තියෙනවා පවු නොවන. කොහොම වුණත් අපි පවෙන් අකුසලයෙන් ඈත් වෙන්න ඕන. අපි යෙදෙන්න ඕන කුසලයේ. අපි නිරත වෙන්න ඕන කුසලයේ. අපි නිරත වෙන්න ඕන පිනේ. එහෙනම් පිනක කුසලයක අපි නිරත වෙනවනම් අන්න එතන තමයි අපේ ජයග්‍රහණය. මා කිව්වා මේ කුසලය පින්වතුනි හැම විටම ආධ්‍යාත්මික කුසලයේ වර්ධනය වීමක් විය යුතුයි. එහෙම නැතුව මේ බාහිර කුසලතා වර්ධනය කරගෙන නිවන් දකින්න බෑ. බාහිර කුසලතා අපට ඕන වෙන්නේ මොකටද? ඒව ඕන වෙන්නේ පින්වතුනි අපට එදිනෙදා ජීවිතයේ ජීවිතය ගොඩනගා ගන්න.
ඒකත් ඕන. බාහිර කුසලතා නැතුව බෑ. බාහිර කුසල අවශ්‍යයි. ජීවත් වෙන්න ඕන. මුල මුදල් හරි හම්බ කරගන්න ඕන. ධන දහන්නේ හදා ගන්න ඕන. සපවත් ජීවිතයක් ගත කරන්න ඕන. ඒකත් අවශ්‍යයි. එතකොට එක පැත්තකින් සපවත් ජීවිතයකට පින හේතු වුණා, අනිත් පැත්තෙන් උත්සාහය නොපසුබස්නා වීරිය බලපෑවා. එහෙනම් අපි පින් කුසල් කරන්න ඕන. ඒවයි නිරත වෙන ගම පව් අකුසල් දෙකෙන් ඈත් වෙන්න ඕන. එහෙනම් පින් කුසල් කරන ගමන් පව් අකුසල් දෙකෙන් අපි ඈත් වෙනවා. අපේ ජීවිතේ මොනතරම් සුඛිත මුදිත තැනකට ගේන්න පුළුවන්ද? එහෙනම් අපි උත්සාහ කරමු පින්වතුනි. බෞද්ධ ජීවිතයේ අවබෝධයෙන් යුක්තව ගත කරලා ඊටම හොඳ තැනකට අපේ ජීවිතේ පත් කරගන්න පුළුවන්. මේ උතුම් දහම් පදය, බණ පදය ඔබේ ජීවිතයට එක් කරගත්තොත් අන්න එතන ඔබට විශාල දියුණුවක් ඇති කරගන්න පුළුවන්. මේ පදනම මෙතන නැතුව අපිට මහා පින්කම්, මහා ගැඹුරු දහම් ජීවිතයට ලං කරගන්න උත්සාහ කළත් එය සැබෑ ලෙස ලං කරගන්න අමාරුයි. ඒකට හේතුව මේ පදනම නැතුව. ඒ නිසා මෙන්න මේ පදනම වේ ජීවිතයට බලවත් පිටුවහලක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාස 11 වෙනි දිනට යෙදී ඇති ඩී.එම්. අයිරාංගනී මහත්මියගේ උපන් දිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පතා මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්න. සෙසු අරමුණු සඳහන් කරනවා අප්‍රේල් මාස 18 වෙනි දිනට උපන් දිනයේ යෙදී තිබෙන ඩී.එම්. රෝෂිනී දීපිකා දිසානායක චූටි නංගිට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. මෙවර අපුස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සෙනුරි නවෝද්‍යා දිසානායක චූටි දුවගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා. ඊට තියෙන බාධා මගහැරේවා. අධ්‍යාපනය ඊටාම හොඳින් කරගෙන යන්නට ශක්තිය, ධෛර්යය, තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඩී.එම්. අයිරාංගනී මහත්මිය සමග කුවේට් රටේ සේවය කරන නන්දනී කුමාරි මණිකේ ප්‍රේමලතා ඇතුළු ඇසුරේ සිටින සියලුම යෙහෙලියන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු දෙනාටම යහපත ශාන්තිය වේවා කියා. ඒ වගේම මාගේ දයාබර දෙමාපියන් වන ඩී.එම්. කිරිබණ්ඩා පියතුමාටත් ටී.එම්. ඩිංගිරි අම්මා ආදරණීය මෑණියන් ඇතුළු නමින් මිය පරලොව ගිය සියලුම නෑ හිතවතුන්ට මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරනවා. මගේ මව්බිමේ ප්‍රශ්න කරදර දුරු වී රටට සාමිය ඇති වේවා. සහෝදර සහෝදරියන් හැමෝගේම පවුල්වල සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම සෙතක්ම වේවා, ශාන්තියක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලුම ලෝකවාසී, ලක්වාසී, ලෝවාසී සියලු දෙනාටම සෙත් ශාන්තියක් ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ සමස්ත කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා. බණ ඇසූ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් වහවහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ ධර්ම දානමය කුසල කර්මය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ අප්‍රේල් මාස 11 වෙනි දිනට යෙදී ඇති DM අයිරාංගනී මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතා දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් DM අයිරාංගනී මහත්මියගේ සියලු අපල උපද්‍රව දුරු වී නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසුව ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා